සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක් අපි සියලු දෙනා ඊට ආදරෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. සමාවෙන්න අපිට විනාඩි 3-4ක් ප්‍රමාද වුණා තාක්ෂණික පොඩි ගැටලුවක් නිසා. හොඳයි අපි ඔයගොල්ලොත් එක්ක අද එකතු වෙලා ඉන්නවා. අප සියලු දෙනා මම කිව්වා වගේ අපි පාඩම් මාලාවක් ආරම්භ කරා ඊයේ ඉඳලා වර්තමාන කාලය ගැන යේසුස් වහන්සේ දුන්නා වූ අනාවැකි සම්බන්ධව අධ්‍යයනය කරන්න. ඉතින් අපි ලාස්ට් වෙලා ඉන්නදත් ඒකට සම්බන්ධ වෙන මම ඒකම අපෙන් අහලා තියෙන ප්‍රශ්නයකට මම පිළිතුරක් දෙන්නම්. එසිකියල් 38 වෙනි පරිච්ඡේදයේ මාගොග් කියන දේශය අද කාලේ හැටියට මොකක්ද කියලා අහලා තිනවා. ඒ තමයි රුසියාව. මාගොග් කියන දේශය මම මේ ගැන වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. විනාඩි 20ක 30ක විතර වගේ එසිකියල් 38 ගැන මම හිතන්නේ ඒක YouTube එකේ තියෙන අනාවැකිය කියලා මම මුලින්ම එකක් දැම්ම 2010 12 වගේ කාලෙදී. ළඟදිත් එකක් දාලා තියෙනවා 2015 16 විතර. ඒ දෙකෙන් ඕන එකක් බලන්න පුළුවන්. ඒකේ විස්තර තියෙනවා මේ එසිකියල් ආක්‍රමණය ගැන. හොඳයි. අපි ඉන්නේ මතෙව් පොතේ 24 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ දුන්නා වූ අනාවැකි ගොඩක් අපි ඊයේ දවසේදී කතා කරා. අපි අවසන් කරේ යේසුස් වහන්සේ කිව්වා මේ සියල්ල, ඒ කියන්නේ ඔබට මතක ඇති ජාතිවාදී කෝලාහල, ඒ වගේම සාගත වසංගත වගේ දේවල් සිදු වෙනකොට මේ භූමිකම්පා මේ සියල්ල ගාවිනාවල ආරම්භය. ඒ කියන්නේ ප්‍රසූත වේදනාවල. ඒ කියන්නේ birth pangs. ඒ ඇවිල්ලා මේ අපිට සුළු බාධා කිරීමක් සිද්ධ වුණා. අපි ෂුට්ටක් අද වෙලා අරගමු කමක් නැහැ. අපි දන්නවා යේසුස් වහන්සේ ඒ අනාගත වාක්‍ය කියලා ලකුණු දීලා විශේෂයෙන්ම ජාතිවාදී කෝලාහල, සාගත වසංගත භූමිකම්පා වගේ දේවල් මේ සියල්ල ගාවිනාවල ආරම්භය නැත්නම් ප්‍රසූත වේදනාවල ආරම්භය කියලා ඔබ දන්නවා. කාන්තාවකට ප්‍රසූත වේදනාව වහම මේක එක එන්න වැඩි වෙනවා. ඒ වගේම එන ෆ්‍රීකවන්සි එක එන කාල පරිච්ඡේදයේ ඒ කියන්නේ අඩු ඉක්මනින් වේදනාව වෙනවා. වේදනාව එන්න වැඩි වෙනවා. ඒ වගේ තමයි මේ සිදුවීම් වල ප්‍රවණතාවය. ඒවා ආරම්භ වෙන්නේ දුරස්ව සුළු වශයෙන්. දැන් මේක උච්චතම අවස්ථාවකට අවිලා තිනවා. අපි ඒ ගැන අධ්‍යයනය කළා ඊයේ. අපි අද යනවා එතනින් එහාට ඉදිරියට 9 වෙනි පදය. ඒ කියන්නේ 24 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ අපි දකිනවා යේසුස් වහන්සේ කතා කරලා කියනවා මේ ගාවිනාවල ආරම්භය එනවා. අන්න ඒ කාලයේදී ඉඳලම සිදුවෙන දෙයක්. නමුත් ඒක උන්වහන්සේ සමස්තයක් විදිහට කතා කරලා කියනවා. උන්වහන්සේ කියන 9 වෙනි පදේ මෙන්න මෙහෙම. මේ Matthew chapter 24 verse 9. Then they will deliver you up to persecution and kill you, and you will be hated by all nations for my name's sake. ඒකේ සිංහලෙන් තියෙන මේ විදිහට එවිට නුඹලාව ඔවුන් පීඩාවට යොමු කරනවා ඇත. ඒ වගේම ඔවුන් නුඹලාව මරනවා ඇත. මේ මොකක් නිසාද? සියලු ජාතීන් මාගේ නාමය කරන කොටගෙන නුඹලාට වෛර කරනවා. ඒක දැන් බලන්න චුට්ටක් මේ ගැන අපි හිතමු. අපි චුට්ටක් හිතලා බලමු මුළු ලෝකයේම වර්තමානයේ මේ වෙනකොට වැඩියෙන්ම පීඩාවට ලක් වෙලා ඉන්න ආගමික කණ්ඩායම සමස්තයක් විදිහට ලෝකේ පුරාම. හරි. ක්‍රිස්තියානි කියලා කිව්වොත් මම හිතන එක චුට්ටක් වැරදි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය අදහන අය. මම එහෙම කියන්නම්කෝ. මොකද ක්‍රිස්තියානි කිව්වම අද පොඩ්ඩක් ඒක සම්ප්‍රදායික වෙලා තියෙනවා. ඒක ටිකක් ජෙනරලයිස් වෙලා තියෙනවා. නමුත් යේසුස් ක්‍රිස්තුස් යන නාමය, යේසුස් වහන්සේව, උන්වහන්සේගේ වචනයට අනුව ඉන්න අය තමයි මුළු ලෝකය පුරාවටම පීඩාවට ලක් වෙලා තියෙන්නේ අද දවසේ. ඔබ දන්නවා ලංකාවේ පවා යේසුස් වහන්සේගේ වචනයට අනුව ජීවත් වෙන අයට බොරු චෝදනා ගෙනල්ලා මූලධර්මවාදීන් කියනවා, අන්තවාදීන් කියනවා කියලා චර්ච් කඩනවා, ගහනවා, ගොඩක් දේවල් සිද්ධ වෙනවා. ලෝකේ පුරාමටම එහෙමයි. හැබැයි මේ පීඩාව ආරම්භ වුණේ මේ වර්තමානයේ නෙමෙයි. අපි දන්නවා ක්‍රියාපොතේදී යේසුස් වහන්සේගෙන් පස්සෙම ඒ ප්‍රථම සභාවම මහ විශාල පීඩාවකට ලක් වුණා. අපි දන්නවා මුල් ගෝලයන් නැත්තම් ඒ අපොස්තලවරුන්ව මරා දැම්මා. පේතුරුස්, පාවුල් මේ සියලු දෙනාව
මත්තේව් මේ සියලු දෙනා මරලා දැම්මා. මේ යොහාන් හැර අනිකුත් සියලු දෙනා මරා දැම බවට සාක්ෂි තියෙනවා. ඒතර ඒ වගේම එදා ඉඳලා සභාවට පීඩාව තිබුණා. මහ විශාල පීඩාවක් ඇති වෙලා තියෙනවා ඉතිහාසයේම. ඔයගොල්ලන් Fox's Book of Martyrs කියලා තියෙනවා හිස්ටරි පොතක්. අන්න ඒකේ තියෙනවා සම්පූර්ණ විස්තර. පුළුවන් නම් හොයාගෙන බලන්න. ඒකේ තියෙනවා නීරෝගේ කාලේ ඉඳලා ඇතිවෙච්ච පීඩාව ගැන. අද දක්වාම වර්තමානයේ දක්වාම ඒ තමයි නීරෝ කිව්වා මුළු ක්‍රිස්තියානි කියන නම නැත්තම් මේ යේසුස් වහන්සේ ආරම්භ කළා වූ නැත්තම් මේ ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය නැත්තම් මේ ක්‍රිස්තියානි ආගම කියන එක ක්‍රිස්තියානි ගැන්වීම මුළු ඉතිහාසෙන් අතුගාලා දානවා කියලා නීරෝ කිව්වේ. හැබැයි ඒක නෙමෙයි සිද්ධ වුනේ. අපි දන්නවා ව්‍යාප්ත වෙන්න ගත්තා. ඒ වගේම අදටත් ලෝකයේ බොහෝ තැන්වල මේ මොකද මේ යේසුස් වහන්සේගේ වචනයට අනුව ජීවත් වෙන අයට ප්‍රහාර පීඩාවන් එල්ල වෙනවා. ඒ වගේම වැඩිපුරම ක්‍රිස්තියානි කණ්ඩායම නැත්නම් ක්‍රිස්තියානි යේසුස් වහන්සේගේ වචනය නිසා නැත්නම් යේසුස් වහන්සේගේ නාමය නිසා මරුන් කෑවේ රෝම අධිරාජ්‍ය නැත්නම් රෝම පාලනය තුල සහ ඊට පස්සේ ඇතිවෙච්ච රෝම චර්ච් එක තුල. අපි දන්නවා ඉස්සර බයිබලයේ කියවුවොත් ඒ කෙනාව මරලා දානවා, පුච්චලා දානවා. ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 1517 දී රෙෆර්මේෂන් එක පටන් ගත්තට පස්සේ ආරම්භ වුණා වූ ජේසු නිකාය කියන ඒ සංවිධානයේ මම හිතන්නේ ඒගොල්ලන්ගේ ලොකු ව්‍යාපාරයක් ගෙනිච්ච ඒ දවස්වල බයිබලයේ විශ්වාස කරන ක්‍රිස්තියානි අයව මරා දමන්න. ලක්ෂ ගණන් මිලියන ගණන් ක්‍රිස්තියානි අයව මරා දැම්මා. ඒ ව්‍යාපාරය තුලින් ඉග්නේෂියස් ලෝයලා කියලා කෙනෙක් නැත්නම් පාප්තුමෙක් එයා තමයි ආරම්භ කරේ. ඒක ආරම්භ කරලා ඊට පස්සේ එතනින් මහ විශාල පර්සිකියුෂන් එකක් අරන් ගියා. මේ වෙනකොට නැත්නම් මේ වෙනකොට නෙමෙයි ගොඩක් ඒ ප්‍රොටෙස්ටන්ත වාදයට විරුද්ධව ඒ කාලේ ගෙනිච්චා වූ ඒ ව්‍යාපාරය තුල කෝටි ගණන් ක්‍රිස්තියානි අයව මරලා දැම්මා. ඒ කියන්නේ ක්‍රිස්තියානි කියන එක වැරදි. යේසුස් වහන්සේගේ වචනය විශ්වාස කරන අයව මරා දැම්මා. ක්‍රිස්තු වර්ෂ 2000 දී ජුවන් පාවුලු පාප්තුමා පිළිගත්තා වතිකානු නැත්නම් කතෝලික සභාව විසින් බොහෝ ක්‍රිස්තියානි අයව මරා දැම්මා කියලා. 2016 දී වර්තමාන පාප්තුමා මුළු ක්‍රිස්තියානි සමාජයෙන්ම සහ ප්‍රොටෙස්ටන්ත සභාවෙන් සමාව ඉල්ලුවා කතෝලිකයන් විසින් මරා දැමූ ක්‍රිස්තියානි අය වෙනුවෙන්. ඒ ගැන අපි අත්‍තරම සන්තෝෂ වෙනවා එතුමට ගෞරව කරනවා. ඒ සම්බන්ධව ඒ දේ ගැන ඒ වගේ මම කියන්න හදන අපිට ඒක ගැන ඒගොල්ලන් එක වෛරයක් ඇති කරගන්න තරහක් ඇති කරගන්න නෙමෙයි. අපිට කියලා තියෙන්නේ මේ කම්බුලට ගැහුවොත් අනිත් කම්බුල දෙන්න කියලා. ඒක තමයි යේසුස් වහන්සේගේ ඉගැන්වීම. ඒක තමයි ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගේ ස්වභාවය. මේ කම්බුලට ගැහුවොත් අනිත් කම්බුල දෙන එක. මූලධර්මවාදය ගැන මම වෙනම වීඩියෝ එකක් කරලා තිනවා. මම හිතන්නේ ඔයගොල්ලෝ දකින්න නැති. ඒ පීඩාව තුල ස්වභාව වර්ධනය වුණා. දැන් අදටත් ඒක සිද්ධ වෙනවා. මම පොඩි වීඩියෝ එකක් ඔයගලන්ට ලෑස්ති කරගත්තා. Open Doors කියලා සංවිධානයක් තියෙනවා. ඒ වගේම Voice of the Martyrs කියලා තව සංවිධාන ගොඩක් තියෙනවා. ලෝකයේ පුරා විසිරී සිටින ක්‍රිස්තියානි අයගේ පීඩාව පිළිබඳව හොයා බලන්න. ඒ සංවිධාන වලින් ක්‍රිස්තියානියට ගොඩාක් සම්බන්ධකම් පවත්වමින් ඔවුන්ට උපකාර කරන්න උත්සාහ කරනවා. ඔවුන්ව ඇත්තටම ඔවුන්ට ශක්තියක් වෙන්න උත්සාහයක් දරනවා. ඔවුන්ගේ එක වීඩියෝ එකක් තියෙනවා මේ වෙලාවේ විනාඩි 2ක වීඩියෝ එකක්. ඒ වීඩියෝ එක බලලා අපි ඉදිරියට යමු. Around the world, the body of Christ is under attack. A congregation forced out in Algeria. Bibles burned in southern India. A Christian's home destroyed in Vietnam. And in China, an unregistered church is demolished. Just in the top 50 countries on the 2020 World Watch List, so many Christians are beaten, attacked, tormented, and killed for their faith in Jesus. In fact, right now, more than 260 million Christians live in areas of high persecution.
That's 1 in 8 Christians worldwide. Each year, the World Watch List tracks persecution against Christians around the world to help us understand what's happening in the global church and how we can pray and support our suffering family. As I stand here in China, I can tell you that behind the numbers is a story that challenges and inspires my faith. China is number 23 on this year's World Watch List, but that number doesn't tell the whole story. I wanted to find out the truth behind the ranking. I've been all over China, and I can tell you that it's an incredible country with breathtaking beauty, an amazing culture, and a history second to none. But the church here tells a different story. Christians are increasingly being pushed underground in China. Pastors are being detained, churches are being closed, and people who have a personal faith in Jesus are being watched using technology that was never available before. The church is being squeezed in China. But sometimes, when the church is squeezed, it grows. And China is just one country on the 2020 World Watch List. Christians around the world are being pressured, targeted, and attacked. The Christians in the top 50 countries on this year's list may be suffering, but we can stand with them in prayer and support. We invite you to join us in 2020 as we stand with our sisters and brothers around the world. Open Doors is serving in over 60 countries around the world, standing with the persecuted church. We'd love for you to join us. We are one church, one family. හොඳයි මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ දැක්කේ වර්තමානයේ ක්‍රිස්තියානිය නැත්නම් යේසුස් වහන්සේගේ නාමය නිසා පීඩා විඳින අය. යේසුස් වහන්සේ කිව්වා උන්වහන්සේගේ ඊම ආසන්න වෙනකොට උන්වහන්සේගේ නාමය නිසා බොහෝ දෙනෙක් අපිට වෛර කරනවා කියලා. ඔබට ඕන තැනකට ගිහිල්ලා දෙවියන් ගැන කතා කරන්න පුළුවන් කිසි කෙනෙක් විරුද්ධ වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ කියලා කිව්වට කිසි ප්‍රශ්නයක්වත් නැහැ. හැබැයි ඔබ යේසුස් කියන නාමය කියපු ගමන් ගොඩක් අයගේ මූණවල වෙනස් වෙනවා. යේසුස් වහන්සේ කියපු ගමන් ගොඩක් අයගේ ප්‍රතිචාරය වෙනස් වෙනවා. ඒ තමයි ස්වභාවය. ඒක තමයි යේසුස් වහන්සේ කිව්වේ. හැබැයි ඒක සාමාන්‍ය දෙයක්. ඒක අවසාන කාලයේ ලක්ෂණයක්. තව ඉස්සරහට යනකොට ගොඩක් දේවල් ඒ වගේ තත්ත්වයක්. අද කාලේ ගොඩක් අය ගොඩක් රටවල් වල ඔබ ක්‍රිස්තියානි කිව්වට ප්‍රශ්නයක් නැහැ. ඔබ යේසුස් වහන්සේ කියන නම කිව්වොත්, යේසුස් කියන නාමය ප්‍රකාශ කරොත් මම හිතනවා ගොඩක් ප්‍රතිචාරය වෙනස් වෙනවා. උන්වහන්සේ අපිට කිව්වා ඒ දේ වෙනවා කියලා. ඒ වගේම උන්වහන්සේ ඊළඟ පදේ කියනවා then many will be offended and will betray one another and will hate one another. බොහෝ දෙනෙක් මේ නිසා අධෛර්යයටපත් වෙනවා. ගොඩක් අය එකිනෙකව පාවා දෙනවා කියලා තියෙනවා. ආමෙන්. ගොඩක් අය. මොකද යේසුස් වහන්සේගේ නාමය මිනිස්යන්ට දරා ගන්න අමාරු වෙනවා මේ ලෝකේ. ඔබ දන්නවද ක්‍රිස්තියානි රටවල් කියලා අපි හිතන රටවල්, බටහිර රටවල් ගොඩක් යුරෝපය, ඒ වගේම ඇමරිකාවේ සමහර පළාත් තියෙනවා ක්‍රිස්තියානියට යන්න බෑ. ඒගොල්ලන්ට ගල් ගහනවා. එංගලන්තේ සමහර පළාත් තියෙනවා ක්‍රිස්තියානියට යන්න බෑ. ඒ වගේම ක්‍රිස්තියානිය කියලා කියා ගන්න බෑ, ප්‍රකාශ කරන්න අමාරු තැන් තියෙනවා. ඒ වගේම ඒක නිසාම එකිනෙකා පාවා දෙනවා කියලා තියෙනවා. හරි? ඒ වගේම වෛර කරනවා කියලා තියෙනවා. ඒ කියන්නේ යේසුස් වහන්සේ විශ්වාස කරන නිසාම යේසුස් වහන්සේ කියනවා උන්වහන්සේගේ නාමය නිසා අපිට වෛර කරනවා කියලා මිනිස්සු. හැබැයි අපි කිසි කෙනෙකුට වරදක් කරපු අය නෙමෙයි. මමත් අර වීඩියෝ එකේදී මම ඇහුවා මොකක්ද මූලධර්මවාදීන් කියලා චෝදනා කරන අය මොකද්ද කරලා තියෙන වැරද්ද? මොකද්ද කරලා තියෙන පාපය? අපි සතුරට ප්‍රේම කරන එක වැරද්දක්ද? මේ කම්බුලට ගහනකොට අනිත් කම්බුල හරවන එක වැරද්දක්ද? අපි දන්න විශ්වාස කරන මේ දේ අනිත් අයට කියන එක වරදක්ද? ඒ වගේ කිසි කෙනෙකුට වරදක් නොකර රජයේ නීති රීති වලට යටහත්ව ජීවත් වෙන සාමකාමී සෙනගක් වන මේ සෙනගට බොහෝ දෙනා වෛර කරනවා. ඒක යේසුස් වහන්සේ අපිට කියලා තියෙනවා. උන්වහන්සේ කියලා තියෙනවා එකිනෙකාට වෛර කර ගන්නවා. ඒ වගේම 11 වෙනි පදේ උන්වහන්සේ දෙනවා
ඇත්තටම අපි ගත කරපු කාලය කියන්නේ මේ වසංගතය එන්න කලින් ඇත්තටම මේ ලෝකයේ අවුරුදු සෑහෙන ප්‍රමාණයට අවුරුදු මං හිතන්නේ 15කට විතර 20කට විතර කාලයක් තිස්සේ ක්‍රමයෙන් වෙච්ච දෙයක් ගැන උන්වහන්සේ 11 වෙනි පදයේ කියනවා. උන්වහන්සේ කියනවා මෙහෙම. Then many false prophets will rise up and deceive many. බොරු ප්‍රොපේතවරු නැගිට බොහෝ දෙනෙක්ව රවටනවා ඇත. බොහෝ දෙනෙක්ව රවටනවා ඇත කියලා. අපි දැක්ක එක. අපි දැක්ක බොහෝ බොරු ප්‍රොපේතවරු. බොරු ප්‍රොපේතවරු කියන්නේ මේකයි. ඒගොල්ලෝ ප්‍රොපේතයෝ කියලා කියා ගන්නවා. ඒගොල්ලෝම හඳුන්වා ගන්නවා මම දැන් ප්‍රොෆට් මම ප්‍රොපේත කියලා. එහෙම හඳුන්වාගෙන ඒගොල්ලෝ ඒ මිනිසුන්ට කියලා දෙන්නේ මිනිසුන්ට උගන්වන්නේ දෙවියන් වහන්සේගේ කාරණාවල් නෙමෙයි. ඒ අයට වාසිගෙන දෙන කාරණාවල්. මුදල් හම්බ කරගන්න හැටි, මුදල් මවල පෙන්නන හැටි, ඒ වගේම මේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය යනු ආර්ථික සඵලත්වයයි කියන බොරුව දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධ වූ ඒ ඉගැන්වීම් ඒ අය උගන්වමින් හිටියා. මම හොඳ උදාහරණයක් ගෙන්නම් බොරු ප්‍රොපේතවරුන්ගේ ස්වභාවය. අපිට ඉංගියක් ගන්න පුළුවන් එලිදරව් පොතේ 13 වෙනි පරිච්ඡේදයේ කියනවා ආගමික නායකයෙක් හිස ඔසවනවා අර ඇන්ටික්‍රයිස්ට් ආවට පස්සේ. ඒ ආගමික නායකයාගේ ස්වභාවය බයිබලයේ හඳුන්වන්නේ මෙන්න මෙහෙමයි. ඔහුට බැටළුවෙකුගේ වගේ අං දෙකක්ද ඔහු මුර්ගයෙක් නැත්නම් මේ මකරෙක් වගේ කතා කරනවා කියලා තියෙනවා. ඔහුගේ ස්වභාවය බැටළුවෙක් වගේ. ඒ කියන්නේ ක්‍රිස්තියානි. බැටළුවා කියන්නේ ක්‍රිස්තියානි. හැබැයි ඔහුගේ වචන ඔහු කතා කරන පණිවිඩය ඔහු දෙන පණිවිඩය යක්ෂයාගේ. එතකොට ක්‍රිස්තියානි ස්වරූපයෙන් ඇවිල්ලා යක්ෂයාගේ පණිවිඩය අරගෙන යන අය තමයි බොරු ප්‍රොපේතවරු කියලා මෙතන යේසුස් වහන්සේ හඳුන්වන්නේ. මොකද උන්වහන්සේ කියනවා බොහෝ දෙනෙක්ව රවටනවා කියලා. අහිංසක දෙවියන් වහන්සේට ඇත්තටම ආදරය කරපු බොහෝ ක්‍රිස්තියානි අය, බොහෝ දරුවන්, බොහෝ යේසුස් වහන්සේට අවංකව ආදරය කරන අය රැවටුණා. ගොඩක් අය රැවටුණා මුළු ලෝකෙම. ලෝකේ පුරා. ඒ ලෝකේ පුරා බොරු හාස්කම් පෙන්නලා එහෙම කරපු අය පසුගිය කාලේ තිබුණා. දැන් ඒගොල්ලන්ගේ සැබෑ ස්වરૂපය එළිවෙමින් තියෙනවා. දැන් අර යේසුස් වහන්සේ තෝරාගත්තා වූ සෙනඟ මේ වෙනකොට එක ගොඩකට එමින් සිටිනවා. මම මේට අවුරුදු 2කට කලින් දේශනා කරනකොට උන්වහන්සේ මට කිව්වා බොහොම ළඟදී බැටළුවන්ගෙන් එළුව වෙන් කරනවා කියලා. මම හිතන්නේ ගිය අවුරුද්දේ නෙමෙයි ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ ජනවාරි මාසේ 1 වෙනි ඉරිදා මම දේශනා කරනකොට කිව්වා බැටළුවන්ගෙන් එළුව උන්වහන්සේ වෙන් කරනවා. සැබෑ වෙන් කිරීම සිදු මේක ඔක්කොම හිටි එක ගාලේ. උන්වහන්සේ වෙන් කිරීම කරනවා. දැන් ඒ වෙන් කිරීම කරමින් යනවා. දැන් උන්වහන්සේ ඇත්තටම කියනවා නම් ආත්මික දලේ කරලා ඉවරයි. එතකොට උන්වහන්සේ මොකද මේ කියන්නේ බොහෝ බොරු ප්‍රොපේතවරු ඇවිල්ලා බොහෝ දෙනෙක්ව රවටනවා. ඒ වගේම උන්වහන්සේ තවත් ලක්ෂණයක් කියනවා අවසාන කාලේ ලක්ෂණයක්. ඒක තමයි ඊළඟ පදේ තියෙන්නේ. And because iniquity will abound, the love of many will grow cold. දුෂ්ටකම බොහෝ වෙන බැවින්. ඒ කියන්නේ දුෂ්ටකම කියන වචනේ තමයි එතන හරි වචනේ. හරි wickedness. පාපය දුෂ්ටකම බොහෝ වෙන බැවින් බොහෝ දෙනාගේ ප්‍රේමය නැති වෙනවා කියලා තියෙනවා. එතන ප්‍රේමය කියන වචනෙන් අර්ථවත් වෙන්නේ අගාපේ කියන එක. ෆිලියෝ නෙමෙයි. ඔබ දන්නවා ග්‍රීක භාෂාවේ ආදරය නැත්නම් ප්‍රේමයට වචන කීපයක් තියෙනවා. ඒක එක වචනයක් තමයි අගාපේ කියන. අගාපේ කියන්නේ දෙවියන් වහන්සේ අපට දක්වපු ප්‍රේමය. ඒ කියන්නේ අපි උන්වහන්සේට දෙන ප්‍රතිචාරය අනුව නෙමෙයි උන්වහන්සේගේ ප්‍රේමය අප මත යැපෙන්නේ. නැත්නම් ඒක තීරණය වෙන්නේ අපේ ප්‍රතිචාරය අනුව නෙමෙයි. ඒක තමයි අගාපේ කියලා කියන්නේ. අපි උන්වහන්සේට විරුද්ධ වුණත් උන්වහන්සේ අපිට ආදරය කරනවා. උන්වහන්සේ ලෝකයා උන්වහන්සේට විරුද්ධ වුණත් උන්වහන්සේ ලෝකයාට ආදරය කරනවා. ඒක තමයි අගාපේ කියලා කියන්නේ. ෆිලියෝ කියලා කියන්නේ ඔබ මට ආදරය කරනවා නම් මම ඔබට ආදරේ. ඒක තමයි ෆිලියෝ. ඒක තමයි සාමාන්‍ය මනුෂ්‍යයන් අතර තියෙන ආදරය. හැබැයි මෙතන කියන්නේ ෆිලියෝ කියන එක නැති වෙනවා කියන එක නෙමෙයි. අගාපේ කියන එක නැති වෙනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය, සැබෑ ප්‍රේමය, සත්‍යවාදී වූ ආදරය නැති වෙනවා කියලා තියෙනවා. කොහොමද වෙන්නේ? wickedness නැත්නම් දුෂ්ටකම ලෝකය පුරා ව්‍යාප්ත වෙනවා කියලා. ඔබ දන්නවද වර්තමානයේ මේ ලෝකය පුරා මිනිස්යන්ගේ හැසිරීමට අනුව අපි දන්නවා මුළු ලෝකයම දුෂ්ටකමින් පිරීලා කියලා. සමහර විට ඔබ හිතන්නේ නෑ එහෙම නෑ හොඳ මිනිස්සු ඉන්නවා කියලා.
මම කතා කරන්නේ ෆිලියෝ නෙමෙයි. මම කතා කරන්නේ අගාපේ. මම කතා කරන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය. කොහොමද මම එක උදාහරණයක් විතරක් ගන්නම්. එක උදාහරණයක් විතර කොච්චර මේ ලෝකය දුෂ්ටකමින් පිරලාද කියලා. ඔබ දන්නවද අහිංසක දරුවන් මරා දමන්න රජයන් විසින් නීති අනුමත කරලා තියෙනවා. ඇමරිකාව, යුරෝපයේ ඉඳලා හැම රටකටම ඇබෝෂන්ස් මම කතා කරන්නේ. ඒතර ඔයගොල්ලෝ කියයි ඒක වරදක් නැහැ කියලා. නෑ, ඒක ලොකු වරදක්. ඒ හේතුව තමයි මේ අහිංසක දරුවන් කුස තුල මරා දැමීම. මම මේ ගැන අපි ESTV එකේ කරපු නිවුස් එකක මම විස්තරාත්මකව සාකච්ඡා කරා. එක දෙයක් තියෙනවා. දැන් මේ පාස් කරලා තියෙන නීති වලට අනුව විශේෂයෙන්ම ඇමරිකාවේ දරුවෙක් ඉපදෙන්න විනාඩි 5කට 10කට කලින් පුළුවන් ඒ දරුවව මරා දමන්න. වෛද්‍යවරු නැත්නම් සමහර අය කියනවා එහෙම දරුවෙක් සමහර වෙලාවදී ඇබෝට් කරාම ග්‍රෝ වෙච්ච දරුවෙක් සමහර විට පැය ගාණක් ඒ දරුවා එළියට ඇවිල්ලා, ඒ කියන්නේ දරුවා මවගෙන් එළියට ඇවිල්ලා පැය ගාණක් දඟලනවා මැරෙන්න. ඒ වෙලාවේදී මේ නර්සස්ලා සමහර තැන්වල ડોක්ටර්ස්ලා මොකදද කරන්නේ? ඒ දරුවව කපලා හાર્ට් එක ඒ වගේ අවයව අරගෙන විකුණනවා. එහෙම රිපෝට් එකක් අපි ESTV එකේ කළා. දැන් කොහොමද ඒක සාධාරණකරණීය කරන්නේ? හැබැයි ඒක රජයන් ඇමරිකාව ඇතුළු බොහෝ රටවල් වල රජයන් අනුමත කරපු දෙයක්. දුෂ්ටකම වැඩි වෙලා නෙමෙයිද? මම ඔබට එක පදයක් කියවන්නම් ජෙරමියා පොතෙන්. මේ අවසාන කාලේ දෙවියන් වහන්සේ මිනිස්යන්ව විනිශ්චය කරන එක මහා පාපයක් ගැන ජෙරමියා දෙවනි පරිච්ඡේදයේ කියනවා. ජෙරමියා දෙවනි පරිච්ඡේදයේ 34 සමාන දෙවනි පරිච්ඡේදයේ 34 33 පස්සේ කියවන්න. Also on your skirts is found the blood of the lives of the poor innocents. I have not found it by secret search, but plainly on all these things. නුඹලාගේ තවද නිර්දෝෂ වූ දිලින්දුන්ගේ ප්‍රාණවල ලේ නුඹේ වස්ත්‍ර කොන්වල සම්භවිය. රහස් තැන්වල නොව මේ සියල්ල පිටේ තිබෙනවා මට සම්භවිය. නුඹේ වස්ත්‍ර කොන්වල අහිංසකයන්ගේ ලේ මම හොයාගත්තා කියලා දෙවියන් වහන්සේ කාන්තාවන්ට කියනවා. මේක ඉස්සෙල්ලා පදේ තියෙන කාන්තාවන්ට කියන. හරි. ඒ කියන්නේ ගබ්සා කරපු ළමයින්ගේ ලේ උන්වහන්සේට මොර දෙනවා. ඒ අහිංසක ලේ උන්වහන්සේ කියනවා මට හම්බ වුණා කියලා. ඒක කරන්න පුළුවන් වෙන්නේ ආදරය නැති වුනහම විතරයි. ආදරය නැති වෙන තරමට දුෂ්ටකම ලෝකේ ව්‍යාප්ත වෙනවා කියලා යේසුස් වහන්සේ කියනවා. හරි. මම එක උදාහරණයක් විතරයි ගත්තේ. තව උදාහරණ ගොඩාක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවද මේ කොරෝනා වෛරස් එක නිසා මුළු ලෝකෙම, මම කතා කරන්නේ ලංකාවේ නම් ඒක සිද්ධ වුණේ නැහැ. නමුත් ගොඩක් රටවල් වල විශේෂයෙන්ම බටහිර රටවල් වල ඕස්ට්‍රේලියාවේ මම දන්නවා ප්‍රයිම් මිනිස්ටර්ත් ඒ ගැනම කිව්වා. මිනිස්සු මේ කර්ෆියු එක දානවා කියලා කියපු ගමන් සුපර් මාකට්ස් වලට ගිහිල්ලා Tamanට ගන්න පුළුවන් උපරිම බඩු අරගත්තා. අනිත් මිනිහට බඩු ඉවරයි. තොග පිටින් ගන්නවා. අනිත් කෙනා ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. ඇයි ඒ? ආදරේ නැහැ. ප්‍රේමය නැහැ. මූණට දැක්කම හලෝ කියලා hina වෙලා ගිහලා ඔක්කොම ටික අරන් යනවා. ඊළඟට යන එක්කෙනාට බඩු මුකුත් ගන්න නැහැ. ඔයගොල්ලෝ දන්නවා කර්ෆියු වල සමහරට පොලිමේටේ මටත් උනා එක. පොලිමේ ඉඳලා ඇතුළට යනකොට සුපර් මාකට් ඔක්කොම හිස්. ගන්න දෙයක් නැහැ. ඇයි? අර ඉස්සල්ලා ගිය අය Tamanට අවශ්‍ය ප්‍රමාණයට වඩා රැස් කරගත්තා. අනිත් මිනිහා ගැන හිතන්නේ නැතුව. ඒ ප්‍රේමය. ඒ අවසාන කාලයේ ලක්ෂණයක්. ප්‍රේමය හීන වීම. එතකොට දුෂ්ටකම බොහෝ වෙන වෙලාවට ආත්මార్థකාමීකම, දුෂ්ටකම වැඩි වෙන නිසා ප්‍රේමය හීන වෙනවා කියලා උන්වහන්සේ කිව්වා. අද බොහෝ තැන්වල ඒක වෙලා තියෙනවා. ආමෙන්. මේ අවසාන කාලයේ ලක්ෂණ 13 වෙනි පදේ මතේ 24 අපි දකිනවා මෙහෙම. යේසුස් වහන්සේ කියනවා නමුත් ප්‍රේමය හීන වෙනවා, දුෂ්ටකම බොහෝ වෙනවා.
ඒ දුෂ්ටකම තුල ප්‍රේමයේ හිමවීම තුල but he who endures to the end shall be saved. නමුත් අන්තිමය දක්වා ස්ථිරව සිටින්නාම ගලවනු ලබන්නේය. ආමෙන්. අවසානයේ දක්වා. ඒ කියන්නේ මේ දුෂ්ටකම ව්‍යාප්ත වෙනකොට මුළු ලෝකේ පුරා දුෂ්ටකම සාමාන්‍ය දෙයක් බවට පත් වෙනකොට මම එහෙම කියන්නම්කෝ. ඒ කියන්නේ මේ දුෂ්ටකම සාමාන්‍ය දෙයක් වෙලා. සමලිංගික විවාහය සාමාන්‍ය දෙයක් වෙලා. දරුවන්ව අමුමුවේ මරලා දාන එක සාමාන්‍ය දෙයක් වෙලා. ඒ වගේම අනිත් කෙනෙකුට වඩා තමන්ගේ දේවල් හිතලා තමන්ගේ ඒ ආත්මార్థකාමී ක්‍රියාවන් සාමාන්‍ය දෙයක් වෙලා. රැකියාවේදී අනිත් කෙනාට විරුද්ධව කේලම් කියලා අනිත් කෙනාව විනාශ කරලා දාන එක සාමාන්‍ය දෙයක් වෙලා. ඒක සාමාන්‍ය දෙයක්. ඒතර ඒ වගේ වාතාවරණයක අන්තිමය දක්වා ස්ථිරව සිටින්නා. මොකේද? අර අගාපේ ප්‍රේමය තුල. අගාපේ ප්‍රේමය තුල. ඒ ප්‍රේමය තියාගෙන. ඒ කියන්නේ අද කාලේ මට ගොඩාක් අය කියන කතාව තමයි ක්‍රිස්තියානි අපි කොහොමද අනිත් අයට ආදරය කරන්නේ? අපිට ඒගොල්ලෝ දුෂ්ටකම්නේ කරන්නේ. මම ඒගොල්ලන්ට කියන දේ තමයි මොකක්ද දන්නවද? අගාපේ කියන්නේ ඒකයි. අනිත් කෙනාගේ ප්‍රතිචාරය අනුව නෙමෙයි මගේ ආදරය යැපෙන්නේ. තීරණය වෙන්නේ. අනිත් කෙනා මොන දේ කළත් අපි එයාට ආදරය කරන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒක තමයි අන්තිමය දක්වා. ඒ කියන්නේ අවසානයේ දක්වා ඒ අගාපේ ප්‍රේමය තුල ස්ථිරව සිටින්නා. ස්ථිරව සිටින්නා. ගලවෙන්න ලබනවා. ආමෙන්. ඒ නිසා වෙනස් වෙන්න එපා. වටා පිටාවේ වාතාවරණයට වෙනස් වෙන්න එපා. අනිත් මිනිස්සු කියන දේවල් වලට වෙනස් වෙන්න එපා. අනිත් මිනිස්සු ඔබට කරන දේවල් වලට වෙනස් වෙන්න එපා. ස්ථිරව සිටින්න. ඔබගේ ප්‍රතිචාරය වෙනස් කරන්න එපා. අනිත් අයගේ ප්‍රතිචාර වෙනස් වුණා කියලා. අනිත් අය මං ගැන මොනවද හිතන්නේ? මට අදාළ නැහැ. මම යේසුස් වහන්සේගේ ප්‍රේමයෙන් ඒ අයට ප්‍රේම කරනවා. ඒකයි ඔබගේ තීරණය. අන්න එහෙම අන්තිමය දක්වා ස්ථිරව සිටින්නා. යේසුස් වහන්සේ කියනවා ගැලවෙනවා කියලා. ඒකෙන් අදහස් කරන්නේ ඒකේ අනිත් පැත්ත. අන්තිමය දක්වා ස්ථිරව සිටින් නැති කෙනාට මොකද වෙන්නේ? ඔබම තීරණය කරන්න. හොඳයි. ඊට පස්සේ යේසුස් වහන්සේ කියනවා මෙහිම කතාවක්. උන්වහන්සේ කියනවා 14 වෙනි පදේ මම ආසම පදේ මේක. And this gospel of the kingdom will be preached in all the world as a witness to all the nations, and then the end will come. රාජ්‍යයේ මේ සුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ලෝකේ ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබන්නේය. එවිට අන්තිමය පැමිණෙන්නේය. තමයි මේක පොඩ්ඩක් විශ්වාස කරන්න. මොන සුභාරංචියද? දැන් තිබුණ සඵලත්වයේ සුභාරංචියක් නේද? කාලය. ඒ කියන්නේ ඔයාට සඵලත්වය නැත්තම් ඔයා ගැලවීම ලැබලා නැහැ කියන තත්ත්වයට වගේ ආවා. ඒක නෙමෙයි. Gospel of the kingdom. රාජ්‍යයේ සුභාරංචිය. ඒ රාජ්‍යයේ සුභාරංචිය කියලා කියන්නේ දෙවියන් වහන්සේ නැත්තම් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ තුල බිහි වෙන. මොකද උන්වහන්සේ කිව්වා මතක කරන්න එපා. යේසුස් වහන්සේ කිව්වා දේව රාජ්‍යය ඔබලා තුලයි කියලා. The kingdom of God is within you. ඔබ තුලයි. එතකොට අන්න ඒ රාජ්‍යයේ සුභාරංචිය. මොකද්ද සුභාරංචිය? මෙන්න මේකයි සුභාරංචිය. ආදම් දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් හැදුවත් ආදම් අකීකරු වීම නිසා ඒ ස්වරූපය ඔහුට අහිමි වුණා. මිනිසයාට. ඒ නිසා දෙවියන් වහන්සේගෙන් මිනිසයා ඈත් වුණා. දෙවියන් වහන්සේ ඈත් වුණේ නැහැ. මිනිසයා ඈත් වුණා දෙවියන් වහන්සේගෙන්. හැංගුණා ගිහිල්ලා. ඒ නිසා ඒ බිඳුණු සම්බන්ධතාවය, ඒ අහිමි වෙච්ච සම්බන්ධතාවය, ඒ මිනිසයාට අහිමි වුණු දේව ස්වરૂපය නැවත මිනිසයා තුල ඇති කරන්න තමයි යේසුස් වහන්සේ ආවේ මේ පොළොවට මිනිසෙක් වගේ. ඒ දෙවියන් වහන්සේම මිනිස්්‍ය ස්වરૂපය අරන් ආවා නැවත මිනිසයාව දේව ස්වરૂපයට හරවන පිණිස. ආමෙන්. අන්න ඒකට තිබිච්ච ප්‍රධාන බාධකය තමයි පාපය.
පාපය නිසා තමයි මිනිස්සයා හැංගුනේ. ඒ නිසා යේසුස් වහන්සේ කරා දැන් තවත් හැංගෙන්න ඕනේ නැහැ. මෙන්න මම ඒකට වන්දිය ගෙවනවා කියලා උන්වහන්සේ ඒකට වන්දිය ගෙවුවාම ඒ බාධකේ උන්වහන්සේ අයින් කරලා උන්වහන්සේ කිව්වා දැන් එන්න දෙවියන් වහන්සේගේ අභිමුඛයට. උන්වහන්සේගේ ප්‍රසන්ස් එකට එන්න. come to the presence of God. ඒ දේව අභිමුඛයට එන්න තිබිච්ච බාධාව යේසුස් වහන්සේ අයින් කරා කුරුසිය පූජාව තුළින්. සුභාරංචි නම් මොකක්ද දන්නවද? උන්වහන්සේගේ පූජාව කරන කොටගෙන ඔබගේ පාපයට සමාව ලැබී ඇති බව. යේසුස් වහන්සේගේ නාමයෙන් පව් සමාව. ඒක තුලින් නැවත සම්බන්ධකම. සම්බන්ධතාවයේ තුලින් නැවත දේව ස්වરૂපය ඇතිවීම. ඒ දේව ස්වરૂපය ඔබ තුල ඇති වෙන ඒ ක්‍රියාවලිය තමයි දේව රාජ්‍යය. ඔබ තුලයි කියලා කිව්වේ. ඒ ක්‍රියාවලිය. ඔබ ගමනක් යනවා මේ ජර්නි එක තුල මොකද වෙන්නේ? දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ තුල බිහි වෙනවා. ඔබ රාජ්‍යයේ පුරවැසියෙක් වෙනවා. මොන රාජ්‍යද? දෙවියන් වහන්සේගේ රාජ්‍යය. ඒක සුභ ආරංචියක්. හේතුව ඇයි දන්නවද? පාපයේ කුලිය නම් මරණයයි. ඒක අසුභ ආරංචියක්. ඊට වඩා අසුභ ආරංචියක් තියෙනවා. සියල්ලෝම පව් කොට දෙවියන් වහන්සේගෙන් ඈත්ව සිටිනවා. එතකොට මේ ලෝකෙ ඉපදෙන සියලු දෙනා පව් කරලා තියෙනවා. මම හිතනවා ඒක පිළිගන්නවා කියලා ඔක්කොමලා. ඒ පාපේ කුලිය නම් ගිනිවිලයි. නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන ඒ කියන්නේ උන්වහන්සේගේ පූජාව පිළි අරගෙන දේව රාජ්‍ය තමන් තුළ ඇති කර ගැනීම හරහා සදාකාලික ජීවනයයි. අන්න ඒක තමයි සුභ ආරංචිය. මොකද්ද සුභ ආරංචිය? අපි යන්න හිටිය ගිනිවිලකට සදාකාලිකව. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව නිසා අපිට දැන් අවස්ථාව තියෙනවා ඒ ගිනිවිලට නෙමෙයි සදාකාලිකව යේසුස් වහන්සේත් එක්ක සදාකාලික ජීවිතයක් ගත කරන්න. ඔන්න ඕක තමයි රාජ්‍යයේ සුභ ආරංචිය. කනගාටුට කාරණේ අද වර්තමානයේ සභාවේ ඉන්න වැඩි පිරිසක් මේ සුභ ආරංචිය දන්නේ නැහැ. ගොඩක් අයගෙන් සුභ ආරංචිය මොකක්ද කියලා ඇහුවොත් කියන්නේ යේසුස් වහන්සේ ප්‍රශ්න විසඳනවා, යේසුස් වහන්සේ ලෙඩ සුව කරනවා, යේසුස් වහන්සේ සඵලත්වය දෙනවා, ණය බේරනවා. බලනකොට යේසුස් වහන්සේ ස්පිරිතාලයක්, බැංකුවක් තා මොකද්ද වෙලා? නැහැ. හැබැයි මේ ඔක්කොම යේසුස් වහන්සේ කරනවා. යේසුස් වහන්සේ අනිවාර්යයෙන්ම සුව කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. යේසුස් වහන්සේ හාස්කම් කරනවා. යේසුස් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා ආර්ථිකව. මේ සියලු දේ උන්වහන්සේ කරනවා. හැබැයි සුභ ආරංචිය එක නෙමෙයි. සුභ ආරංචිය රාජ්‍යයේ සුභ ආරංචිය යන දේව රාජ්‍යය ඔබ තුල ඇති කර ගැනීමට අවස්ථාව වරම තියෙනවා. ඒ හරහා ගිනිවිලෙන් ගැලවිලා සදාකාලික ජීවනයට ඇතුල් වීමේ වරම තියෙනවා. ඒක තමයි සුභ ආරංචිය. ඕක තමයි යේසුස් වහන්සේ කිව්වේ ගෝලයන්ට ගිහිල්ලා මුළු ලෝකෙම ප්‍රකාශ කරන්න කියලා. අපි කියවමු පොඩ්ඩක් මාක් සුභාරංචියේ 16 වෙනි පරිච්ඡේදයට. මාක් සුභාරංචියේ 16 වෙනි පරිච්ඡේදය. මාක් 16 15 වෙනි පදය. හරි? දැන් මේ යේසුස් වහන්සේ කුරුසපත් වෙලා නැවත නැගිටලා තමයි මේ කතාව කියන්නේ. ඉස්සෙල්ලා ටික කිව්වේ අර මම මේ අපි කියවපු කොටස තිබුණේ මතේ 24 යේසුස් වහන්සේ කුරුසපත් වෙන්න කලින් අවසාන කාලයේ ලකුණක් විදියට. නමුත් මේ යේසුස් වහන්සේ කුරුසපත් වුණාට පස්සේ දැන් ඔන්න ගෝලයන්ට ආඥාවක් දෙනවා. මොකක්ද දෙන ආඥාව? 15 වෙනි පදයේ කියන and he said to them go into all the world and preach the gospel to everyone. උන්වහන්සේ උන්ට කියනසේක් නුඹලා ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට සුභ ආරංචිය ප්‍රකාශ කරන්න. මොකද සුභ ආරංචිය? අර උන්වහන්සේ අතන කියපු රාජ්‍ය සුභ ආරංචිය ප්‍රකාශ කරන්න. හැබැයි අපි දන්නවා මුල් ගෝලයන් ලෝකය පුරාවට ගියාට නමුත් ඕන් අපි දන්න මුළු ලෝකයටම ගියේ නැහැ. ඒ රෝම අධිරාජ්‍ය තුල තිබුණා වූ බොහෝ තැන් වලට ගියා. ඊට වඩා පොඩ්ඩක් එහාට ඉන්දියාවට තොමස් ආවා, ලංකාවටත් ආවා. ඒ වගේ කීප දෙනෙක් එහෙම ගියා. නමුත් ලොව පුරාම සියලු දෙනාට සුභාරංචිය අහන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මොකද ඔබ දන්නවා අන්ධකාර කාලයක් තිබුණා අවුරුදු 1200ක වගේ කාලයක්. ඒ අවුරුදු 1200 වගේ කාලෙදී මහ විශාල විනාශයක් සිදු වුණා යේසුස් වහන්සේගේ වචනයට.
නැවත 1517 දී මාටින් ලූතරගේ රිෆර්මේෂන් එකත් එක්ක තමයි බයිබලය එළියට ඇවිල්ලා ටික ටික ක්‍රමක්‍රමයෙන් උන්වහන්සේ ස්ථාපිත කළ දුන්නේ. මම අර සභා ඉතිහාසය කරපු පාඩමේදී ඔයගලන්ට ඒක ඉගෙනුවා. දැන් උන්වහන්සේ කියනවා මේ අවසාන කාලයේදී යේසුස් වහන්සේ එන්න කලින් එවකට ජීවත් වෙන ලෝකේ සියලු දෙනාට සුභාරංචිය ප්‍රකාශ කරනවා. රාජ්‍ය සුභාරංචිය. රාජ්‍ය සුභාරංචිය. යේසුස් වහන්සේ ගැන නෙමෙයි. යේසුස් වහන්සේගේ නම ගැනවත් නෙමෙයි. වෙන සුභාරංචි නෙමෙයි. රාජ්‍ය සුභාරංචිය. කොහොමද ඒකට අවස්ථාවක් ලැබෙන්නේ? මොකද වර්තමානයේ මේ වෙනකොටත් මේ රාජ්‍ය සුභාරංචිය බොහෝ දෙනෙක් දන්නේ නැහැ. අපි අන්‍ය ජාතීන්ව පොඩ්ඩක් අපි අමතක කරමු. සභාව ඇතුලේ ඉන්න වැඩි පිරිසක් රාජ්‍ය සුභාරංචිය දන්නේ නැහැ. ඒක උන්වහන්සේ කියනවා අවසාන එන්න කලින් රාජ්‍ය සුභාරංචිය කියන්න ඕනේ. අන්න ඒකට තමයි මේක හොඳට අහගන්න මගේ සහෝදරය සහෝදරිය. මම හරි ආස වුණේ පදයට ඒකයි දන්නවද? මේ ක්‍රියාව කරන පිණිස තමයි යේසුස් වහන්සේ අපේ ස්වාමියා අපේ සභාවේ ප්‍රධාන එඬේරා අපේ මඟ පෙන්වන අපේ සියලු දේ අපේ ස්වාමියා අපේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ මේ කාලයේ මේ මාසය දෙක මේ දින කීපය ඔබට මට දීලා තියෙන්නේ අන්න ඒ ක්‍රියාව ඉෂ්ට කරවන පිණිසයි. මොකද මේ ලෝකේ ඉන්න සියලු දෙනාට සුභ ආරංචිය ප්‍රකාශ කරන පිණිස උන්වහන්සේ ලෝකය පුරාවටම ඔබ මම වගේ කණ්ඩායම් සූදානම් කරලා තියෙනවා. ඒ භාෂාවලින් මම ඔබට කතා කරන්නේ සිංහල භාෂාවෙන්. මොකද නේද හේතුව? දෙවියන් වහන්සේ මට පැහැදිලිව කිව්වා මගේ සේවයේ තියෙන්නේ මගේ භාෂාව කතා කරන අයට. මම ඒ නිසා සිංහල භාෂාව කතා කරන අයට මම සේවය කරනවා. සමහර වෙලාවට මම ඉංග්‍රීසියෙන් කතා කරන වෙලාවල් තියෙනවා. නමුත් මගේ ફોකස් එක මගේ කෝලින් එක මගේ කැඳවීම එක. මාව කැඳවලා තියෙන්නේ ඒ භාෂාව. මොකද උන්වහන්සේ මම යටත් වෙන්න ඕන උන්වහන්සේ. මම උන්වහන්සේගේ සේවකෙක්. මොකද උන්වහන්සේ යේසුස් වහන්සේ මේ සභාවේ ප්‍රධානියා අපේ කමාන්ඩින් ඔෆිසර්. උන්වහන්සේ හැම භාෂාවකින්ම අපි වගේ කණ්ඩායම් සූදානම් කරලා තියෙනවා. මොකටද? මේ අවසාන කාලයේ අස්වැන්න නෙලා ගන්න, ඒ සුභාරංචිය ගෙනියන්න, රාජ්‍ය සුභාරංචිය ප්‍රකාශ කරන්න. අන්න ඒකට උන්වහන්සේ මහා සෙනගක් සූදානම් කරලා තියෙනවා. සමහර විට ඕගලන්ට හිතනවා ඇති මේ ලංකාවේ නේද මේ බැලුවාම අපේ අවට බැලුවාම අපි විතරද මේ හරි සුභාරංචිය කියන්නේ කියලා. නෑ. අමතක කරන්න එපා. එලියත් ඔහොම හිතුවා. එලියා හිතුවා මේ මං විතරයි ඉතුරුලා ඉන්නේ ස්වාමිනී බලන්නකෝ ඔබ වහන්සේගේ ප්‍රොෆෙසර් ඔක්කොම මැරුවා කියලා. ඊට පස්සේ කියනවා ඕ එලියා හෝ පොඩ්ඩක් ඉන්න. ඔයා දන්නේ නැහැ මම 7000ක් ප්ලාස්ටි කරගෙන ඉන්නවා. බාල්ට දදනනම් නැති. ඒ වගේ අපි නොදන්නවා වෙනුවට උන්වහන්සේ කණ්ඩායම් සූදානම් කරලා තියෙනවා. මුළු ලෝකේ පුරාම. මොකටද? මේ අවසාන අස්වැන්නට. අස්වැන්න මොකක්ද? මුළු ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම මේ රාජ්‍යයේ සුභාරංචිය අහන්න යනවා. අන්න ඒක කෙරෙන්න යන්නේ ඔබ මම තුලින්. මං කිව්වේ සුපර් ස්ටාර්ස්ලා නැහැ. වැඩ්ඩෝ නැහැ. රැම්බෝලා නැහැ. දේව රාජ්‍යයේ රැම්බෝලා නැහැ. මම ආපහු සීකරන්නම් මේ වෙලාවේ. මම ගොඩක් ගරු කරන ලංකාවේ හිටපු දේවදාසෙක් පාස්ටර් කොල්ටන්. එතුමා කිව්වා අවසාන කාලයේදී එතුමාගේ ජීවිතයේ අවසාන කාලයේදී නිතරම මම මේ කතාව කියනවා. මම ඒක විශ්වාස කරන නිසා. අවසාන කාලයේ අස්වැන්න නෙලා ගන්න යේසුස් වහන්සේ පාවිච්චි කරන්නේ සුපිරිතරු නොව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයයි. ඒ ඔබ මම ඔක්කොම ළම. අපි ඔක්කොම එක සමානයි. අපි කිසිම කෙනෙක් උසස් නැහැ. දෙවියන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේ ඉදිරියේ අපි සියලු දෙනා එක සමානයි. කවදා හරි උන්වහන්සේව හම්බ වුණාම මුහුණට මුහුණ හම්බ වෙච්ච වෙලාවේ අපි එකිනෙකනාගේ ක්‍රියාව අනුව උන්වහන්සේ විපාකයක් දෙනවා. ඒ අරෙන්න අප සියලු දෙනා එක සමානයි. ආමෙන්. ඒතර මේ රාජ්‍ය සුභාරංචිය මේ මුළු ලෝකයටම ගෙනියන පිණිස දෙවියන් වහන්සේ
ඔබව මාව සහ මේ මුළු සෙනග උන්වහන්සේගේ සැබෑ වූ ශරීරය ක්‍රිස්තු ශරීරය ස්ථානගත කළා. ස්ථානගත කළා. නිසි තැන්වල ස්ථානගත කළා. ආමෙන්. ස්ථානගත කළා. ඒ ස්ථානගත කළේ මේ අවසාන මෙහෙයුම උන්වහන්සේ කරන පිණිස. මෙහෙයුම. මේක ඔපරේෂන් එකක්. මේක මෙහෙයුමක්. යේසුස් වහන්සේ යම්කිසි මෙහෙයුමකට ලෝකයට ආවා. උන්වහන්සේ අවසානයේදී කුරුසෙදී කිව්වා it is finished. ඒක අවසానයි. ඔබ වහන්සේ දුන්න කාර්ය මම ඉෂ්ට කරා කියලා. අපිටත් පුළුවන් වෙන්න ඕනේ කියන්න. යේසුස් වහන්සේ එදා පේතෘස්ලා තුරින් පටන් ගත්තා වූ ඒ ක්‍රියාවලිය. පේතෘස්, යොහාන්, යාකෝබ් ගෝලයන්ගෙන් පටන් අරගෙන ආරම්භ කළ ඒ ක්‍රියාවලිය අවසානයකට ගෙන්න. ඒ අවසානයේ තමයි උන්වහන්සේගේ සුභාරංචිය. උන්වහන්සේ අපිට දුන්න කමාන්ඩ් එක. උන්වහන්සේ අපිට දුන්න අන ගොස් ලොව මුළුල්ලේ සුභාරංචිය ප්‍රකාශ කරපල්ලා කියන එක. කරන පිණිස අපි ක්‍රියාත්මක වෙලා අවසානයේ අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ යේසුස් වහන්සේ කිව්වා වගේ ස්වාමිනේ ඔබ වහන්සේ මට දුන්න දේ මම ඉෂ්ට කළා. it is finished. මගේ කාර්යය ඉවරයි. අන්න එතකොට තමයි උන්වහන්සේ මුණ ගැහුණාම අපිට කියන්නේ well done my faithful servant. මගේ යහපත් සේවකයා. well done. well done. ඔබගේ ක්‍රියාව. ඔබ ක්‍රියා කරා. ඔබ හරි දේ ක්‍රියා කළා. ඔබ හරි දේ කළා. අතුල් වෙන ඔබගේ විවේකයට කියලා උන්වහන්සේ කියන්නේ. ඒ තමයි අවසන. මම කියාගෙන ආවේ මාක් 16 කිව්වා මුළු ලෝකෙට ගිහිල්ලා සුභාරංචිය කියන්න. ඊට පස්සේ 16 වෙනි පදේ මාක් 16 කියනවා අදහ ගන්නා වූ බෞතිස්මය ලබන්නා වූ තැනැත්තේ ගලවනු ලබන්නේ. දැන් බෞතිස්මය ගැන ප්‍රශ්නක් තිබිච්ච අය මේකත් බලා ගන්න. අදහගෙන බෞතිස්මය he who believes and is baptized will be saved but he who does not believe will be condemned. 17 වෙනි පදේ මට එන්න ඕනේ 17යි 18යි. These signs will follow those who believe. In my name they will cast out demons and they will speak with new tongues. 18 සමාවෙන්න මම සිංහලෙන් කියවන්නම් පස්සේ. They will take up serpents and if they drink anything deadly by no means harm. ඊට පස්සේ කියනවා 20 වෙනි පදය අවසාන පදයේ මාක් 16 and they went out and preached everywhere the Lord working with them and confirming the word through accompanying signs. මාක් 16:17 කියනවා අදහන්නාට ඇත්තා වූ ලකුණ ඔහු මාගේ නාමයෙන් යක්ෂයන් දුරු කරන්නේය අනි භාෂාවලින් කතා කරන්නෝය සර්පයන් අල්ලන්නෝය යම් වසක් జాතියක් බිව්වත් එයින් කිසිසේත් ඔවුන්ට අනතුරක් නොවන්නේය ඔවුන් රෝගීන් පිටත තැබූ කල්හි ඔවුන් සුවය ලබන්නේයයි කීසේක. ඊට පස්සේ කියනවා මෙසේ ස්වාමී වූ යේසුස් ඔවුන්ට කතා කළ පසු ස්වර්ගයට ඔසවා ගනු ලැබ දෙවියන් වහන්සේගේ දකුණු පස වාඩි වූසේක. 20 වෙනි පදේ මේකටයි මට එන්න ඕනේ. ඔව්හු පිටත්ව ගොස් සියලු තැන්වලම දේශනා කළෝය. මොකද දේශනා කරන්න නැත්තේ? අර සපලත්ව සුභාරංචි සුව කිරීම නෙමෙයි. රාජ්‍ය සුභාරංචි. මොකද ඒක තමයි උන්වහන්සේ කිව්වේ කරන්න කියලා. ඔහු පිටත්ව ගොස් සියලු දේශනා කළෝය. ස්වාමින් වහන්සේද, ඒ කියන්නේ යේසුස් වහන්සේද ඔවුන් සමග ක්‍රියා කරමින්. යේසුස් වහන්සේ අතාරගෙන උඩ ගියේ නැහැ. උන්වහන්සේ සමග ක්‍රියා කරා. ඔවුන් අතින් සිදු වූ ලකුණු වලින් වචනය නැත්තම් සුභාරංචිය ස්ථිර කළසේක. ලකුණු කිව්වේ මොනවාද? අර ලකුණු සුවය යක්කු දුරු කරන ඒවා අන්න ඒවා තමයි ලකුණු. ඒ ලකුණු වලින් මොකද්ද කරේ? පණිවිඩය. මොකද්ද පණිවිඩය? රාජ්‍යයේ සුභාරංචිය ස්ථිර කළා. එතකොට හාස්කම තියෙන්නේ රාජ්‍යයේ සුභාරංචිය ස්ථිර කරන්න මිසක් හාස්කම සුභාරංචිය නෙමෙයි. පැහැදිලි? සුභාරංචිය වෙනස් වෙන්නේ කවදාවත්. ඒ රාජ්‍යයේ සුභාරංචිය. යේසුස් වහන්සේ ආවේ යන්නේ ඒකට. අන්න ඒ සුභාරංචිය ප්‍රකාශ කරනකොට ස්වාමින් වහන්සේ ඒ ප්‍රකාශ කරන කෙනාත් එක්ක ක්‍රියා කරමින් පුදුම ලකුණු හාස්කම් වලින් අර කියපු දේ ස්ථිර කරනවා අහගෙන ඉන්න අයට. ඒක තමයි මුල් සභාව කළේ. ඒතර යේසුස් වහන්සේ කියනවා මතේ පොතේ 24:14 කියනවා ඒ සුභාරංචිය ලොව මුළුල්ලේම ප්‍රකාශ කරනු ලබන්නේය. එවිට අන්තිමය පැමිණෙන්නේය කියලා. මොකක්ද අන්තිමය?
එතකොට මේ රාජ්‍යයේ සුභාරංචිය කිව්වට පස්සේ මොකද්ද එන අන්තිමේ? අපි ආපහු යන් මතේ පොතට. මතේ 24 අපි ඉන්නේ. මතේ 24 උන්වහන්සේ කතා කරලා කියනවා මේ සාක්ෂියක් පිණිස ප්‍රකාශ කරනු ලබනවා එවිට අන්තිමය එනවා කියලා. හරි? ඒ මොකද්ද මේ උන්වහන්සේ කතා කරන අන්තිමය? මොකද්ද අන්තිමය? end will come. මොකද්ද end වෙන්නේ එතකොට? මොකද්ද අවසාන වෙන්නේ? ලෝක අවසානය නෙමෙයි. නෑ. ලෝකය අවසාන වෙන්නේ. මේ ලෝකය පෘථුවිය කියන එක විනාශ වෙන්න තව අවුරුදු 1000ක් යනවා. යේසුස් වහන්සේ ඇවිල්ලා අවුරුදු 1000ක් පාලනය කරන්න ඕනේ. හැබැයි ලෝක ක්‍රමය මුළු ලෝකයේ ආගමික ක්‍රමයේ සියලු ක්‍රමය වෙනස් වෙනවා. යේසුස් වහන්සේ ශරීරාකාරව මේ පොළොවට ඇවිල්ලා උන්වහන්සේගේ රාජ්‍ය පිහිටවන වෙලාවේ අවුරුදු 1000 පාලනය පිහිටවන වෙලාවේ. නමුත් මොකද මෙතන අවසාන වෙනවා කියලා උන්වහන්සේ කියන්නේ? හරි? Then shall the end come. End. මතකද ගෝලයේ අහපු ප්‍රශ්නේ මුලින්? මතේ 24 දැන් මේ ප්‍රශ්නේ මේ යේසුස් උත්තර දෙන්නේ නේද? මොකක්ද අහපු ප්‍රශ්නේ? යුගයේ අවසානයට ලකුණු මොනවද? End of the age. ලෝකේ නෙමෙයි යුගය. යුගය. මොන යුගයද? යේසුස් වහන්සේ මේ පොළවේ උන්වහන්සේ ඇවිල්ලා පූජාවක් වෙලා මලවුන්ගෙන් නැගිටලා ඊට පස්සේ ශුද්ධාත්මයන්න් වහන්සේ වගුරවලා උන්වහන්සේ ස්ථාපිත කළ සභාව. අලුත් ගිවිසුම. ඒ අලුත් ගිවිසුම තුළ උන්වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේගේ ව්‍යවස්ථාවක් උන්වහන්සේ දුන්නා. ඒ ව්‍යවස්ථාව තමයි එකිනෙකාට ප්‍රේම කරන්නේ. ඒ ප්‍රේම කිරීමේ දෙයක්. ඒක තමයි ප්‍රධාන දේ. ඒ වගේ උන්වහන්සේ ඇති කරා අනුග්‍රහය ගිවිසුම. මොකක්ද අනුග්‍රහය ගිවිසුම? තව දුරටත් පූජාවන් අනවශ්‍යයි. සතුන්ගේ පූජාවන්, සතුන්ගේ ලේ පූජාවන් අනවශ්‍යයි. උන්වහන්සේ පව් සමාව උදෙසා උන්වහන්සේම පූජාවක් වෙලා කිව්වා ඒ පූජාව අදහන කෙනා පව් සමාව ලබනවා කියලා. ඒක තමයි සුභාරංචිය වුණත්. එතකොට සභාව ස්ථාපිත කරලා උන්වහන්සේ ආරම්භ කළා අනුග්‍රහයේ කාලයක්. නැත්නම් grace එක. A period of grace. අනුග්‍රහයේ කාලයක්. අනුග්‍රහය කියන්නේ මොකද්ද? අපි ලබන්න සුදුසු නැහැ. හැබැයි අපිට ලැබුණා. මොකද්ද? පව් සමාව. අපි කිසිම වියදමක් කරේ නැහැ. අපි කිසිම පූජාවක් කළේ නැහැ. අපි කිසිම ලේ වගුරුව තියා මුකුත් කරේ නැහැ. අපිට කරන්න තිබුණ එක දෙයයි. අර කරපු පූජාව පිළිගන්න එක විතරයි. අන්න ඒ කරපු පූජාව පිළිගත්තාම අපි ගැලීමන. ඕක තමයි අලුත් කිවිසුමේ එපිසල්ස් වල එහෙම තියෙන්නේ. එපිස පොතේ එපිසල්ස් කියලා කිව්වේ සමාන යවුම් පත්‍රවල ඔකගෙම තියෙනවා. එපිස පොතේත් ඔය කතාව කියනවා. නුඹලා ගැලවී සිටින්නේ අනුග්‍රහයෙන්. right? දෙවෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ. නුඹලා ගැලවී සිටින්නේ අනුග්‍රහයෙන් කියලා. හරි. එතකොට ඒ අනුග්‍රහය කියන අනුග්‍රහය grace එක අනුග්‍රහකත්වය නැත්නම් උන්වහන්සේගේ අනුග්‍රහය ආරම්භ වුණේ අනුග්‍රහය කාලය ආරම්භ වුණේ සභාවේ ආරම්භයත් එක්ක. පෙන්තකොස් දවසේ ඒ විශේෂිත වූ ශුද්ධාත්මයන්න් වහන්සේගේ වැගිරීම තුල ඒ අනුග්‍රහය පටන් ගත්තා. ඒක යුගයක ආරම්භයක්. දෙවියන් වහන්සේගේ යුගයන් තිබුණා. ආදම් ඒදන් උයනේ අහිංසකව හිටපු යුගය. ඊට පස්සේ පාපයට වැටිලා නෝව වෙනකන් යුගය. ඊට පස්සේ නෝවගේ ඉඳලා මෝසස් දක්වා වූ යුගය. මෝසස්ගේ ඉඳලා යේසුස් වහන්සේ දක්වා වූ යුගය. යේසුස් වහන්සේගේ ඉඳලා මොන යුගයද? සභාවේ යුගය. අනුග්‍රහයේ යුගය. මේ ඔබ මම ඉන්නේ අන්න ඒ යුගයේ. අන්න ඒ යුගයේ අපි ඉන්නේ. ආමෙන්. ඒ යුගයේ තමයි අපි ඉන්නේ. ඒ යුගය අවසාන වෙනවා මොකෙන් දන්නවද? ඔසවා ගැනීමේදී. අනුග්‍රහයේ යුගය. ශුද්ධාත්ම වැගිරීම තුල උන්වහන්සේ ස්ථාපිත කළා වූ සභාවේ යුගය අවසාන වෙනවා සභාව ඔසවා ගැනීමත් එක්ක. එතෙන් පටන් උන්වහන්සේ ක්‍රියා කරන්න ගන්නවා උන්වහන්සේගේ සෙනගවන ඊශ්‍රායල් ජාතියත් එක්ක. යුදෙව්වන් එක්ක. අමතක කරන්න එපා රෝම 11 අපිට කියනවා මට වෙලා නැහැ ඔක්කොටම යන්න. රෝම 11 කියනවා ඔබලා කියවන පරිච්ඡේදයේම
20 ගණන් වල විශේෂයෙන්ම 18 ඉඳලා වගේ කියවන්න 13 ඉඳලා වගේ කියවන්න. ඒකේ තියෙනවා අන්‍ය ජාතීන්ට සුභාරංචිය යන පිණිස යුදෙව්වන්ට අන්ධභාවයක් ආවා කියලා. නමුත් ඒ අන්ධභාවය ඉවත් කරනු ලබනවා අන්න එතකොට යුදෙව්වන් ඊශ්‍රායලය ගැලවීමට එනවා කියලා. හරි රෝමේ 11:24-25 ටික තමයි විශේෂම ටික තියෙන්නේ. කියවන්න. ඒකෙන් අදහස් කරන්නේ දෙවියන් වහන්සේගේ තෝරාගත්තා වූ සෙනගට අන්ධභාවයක් දෙවියන් වහන්සේම එව්වා. අන්‍ය ජාතීන් වන අපිට සුභාරංචිය එන පිණිස. නමුත් සභාවේ කාලේ අන්‍ය ජාතීන්ගේ කාලය අවසාන වෙලා ඒ අන්‍ය භක්තිකයන් නැත්නම් අසමාන අන්‍ය භක්තිකව සිටි අපිව අන්‍ය ජාතික සභාව අයින් කරාට පස්සේ උන්වහන්සේ සැබෑ වූ ඔලිව අත්තත් එක්ක ඔලිව ගහත් එක්ක උන්වහන්සේ ක්‍රියා කරනවා. දැන් අපි අර ඒ රෝමේ 11 තියෙන්නේ වල් ඔලිව ගස. වල් ඔලිව කියන්නේ වෙරළු. වල් ඔලිව ගස. සැබෑ ඔලිව අත්ත. හරි. බද්ධ කිරීම ගැන කතාව තියෙනවා. වල් ඔලිව අත්ත අයින් කරනවා. අන්න එතකොට යුදෙව්වන් එක්ක උන්වහන්සේ ක්‍රියා කරන්න යනවා. ඒක ඇති වෙන්නේ ඒ යුගය ආරම්භ වෙන්නේ රැප්චර් එකෙන්. එතකොට යේසුස් වහන්සේගේ කුරුසපත් වීම සහ සුද්ධාත්ම වැගිරීමත් එක්ක යුගයක් ආරම්භ වුණා නම් අන්න ඒ අනුග්‍රහයේ යුගය අවසන් වෙන්න යනවා රැප්චර් එකත් එක්ක සහ ඊට පස්සේ අනිත් සභාව අරගත්තට පස්සේ. ඒතර රැප්චර් එක විශේෂයෙන්ම. ඒතර ඒ ඔසවා ගැනීමට තමයි අපි දැන් සූදානම් වෙලා ලං වෙලා ඉන්නේ. අපි සූදානම්ද කියලා ඔබ දකින්න ඇති ස්ලයිඩ් එක. මම එහෙම කිව්වෙත් ඒකයි. මම ඇතුළු අපි සූදානම්ද කියන ප්‍රශ්නය අපි අහගන්න ඕනේ. මෙන්න මේ යේසුස් වහන්සේගේ ඊමට. රැප්චර් එක. ඔසවා ගැනීම. හරි. මම විනාඩි 10ක් අරන් රැප්චර් ගැන කතා කරන්නම්. අපි පරක් වෙච්ච නිසා පොඩ්ඩක් පටන් ගන්න. මම හිතනවා ඕගොල්ලන් තරහ වෙන එකක් නැහැ. මම තව විනාඩි 5-10ක් ගත්තා. මොකද මට ඊළඟ සතියේ කතා කරන්න ඕනේ යේසුස් වහන්සේ කියන ඊළඟ කොටස ගැන. ගොඩක් දේවල් තියෙනවා එතන කතා කරන්න. ඒ නිසා මම රැප්චර් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. යේසුස් වහන්සේ දැන් ඉන්නේ 3 වෙනි ස්වර්ගයේ. දැන් ඔබට 3 වෙනි ස්වර්ගය ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් එසිකියල් පොතේ 1 වෙනි පරිච්ඡේදය කියවන්න. හොඳට ආත්මයෙන් කියවන්න. එතකොට තේරෙයි. ඒ වගේම 3 වෙනි ස්වර්ගයක් තියෙන බව පාවලුතුමාම කියනවා 2 කොරින්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ. හරි 3 වෙනි ස්වර්ගයට ඔසව ගත්තා කියලා. හරි. ඒතර 3 වෙනි ස්වර්ගයක් තියෙනවා. ඒතර යේසුස් වහන්සේ ඉන්නේ සිංහාසනය තියෙන 3 වෙනි ස්වර්ගයේ. 1 වෙනි ස්වර්ගය කියලා කියන්නේ අපේ වලාකුළු වලින් තියෙන මේ ආකාශය. අභ්‍යවකාශය තමයි 2 වෙනි ස්වර්ගය වෙන්නේ. මුළු විශ්වයම ඒ විශ්වයනුත් එහා තමයි දෙවියන් වහන්සේගේ සිංහාසනයේ තියෙන 3 වෙනි ස්වර්ගයේ තියෙන. දැන් යේසුස් වහන්සේ ඉන්නේ එතන. ඒතර ඕක ලේයර්ස් 3ක් ගත්තොත් අර එසිකියල් දැක්කා වගේ එසිකියල් එකේ තියෙන දර්ශනෙත් එක්ක සමානව මම කතා කරන්නේ. 3 වෙනි ස්වර්ගයේ ඉන්න යේසුස් වහන්සේ මහා ශබ්දයකින් උන්වහන්සේගේ හඬකින් දේව දූතයන්ගේ හඬකින් හොරණෑ නාදයකින් උන්වහන්සේ ස්වර්ගෙන් බස්නාසේක කියලා 1 තෙසලෝනික 4:16 කියනවා. අපි පොඩ්ඩක් ඕනනම් ඒක කියවමු. මේක කියවලා පැහැදිලි කරලා දෙන්න. 1 තෙසලෝනික 4:16 17 මේක ගොඩක් අය දන්නවා. මම පැහැදිලි කරලා දීලා තියෙනවා. නමුත් අපි අලුතෙන් සමහර කෙනෙකුට සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා වෙනුවෙන් මම මේ කොටස ආපහු කියවන්නම්. 1 තෙසලෝනික 4:16 For the Lord himself will descend from heaven with a shout, with the voice of an archangel and the trumpet of God. කාරණා තුනක් තියෙනවා. මම අනාගතයේදී පුරවනොත් මම මේක විස්තර කරන්නම්. And the dead in Christ will rise first. Then we who are alive and remain shall be caught up together with them in the clouds to meet the Lord in the air, and thus we shall always be with the Lord. සිංහලෙන් මක්නිසාද ස්වාමින් වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේවදූතයෙකුගේ හඬද දෙවියන් වහන්සේගේ හොරණෑ නාදයේද ඇතුව ස්වර්ගයෙන් බස්නාසේක. ක්‍රිස්තුස් වහන්සේ තුල මලා වූ අය පළමු කොට නැගිටින්නෝය. එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එක විටම ඔවුන් සමග ස්වාමින් වහන්සේ සම්මුඛ වන පිණිස වලාකුල් වලින් අහසට ඒ කියන්නේ ස්පේස් එකට ඇද ගනු ලැබුමු. ඇද ගනු. හරි? හැපැඩ්සෝ මම මේ වචන කිව්වා. ග්‍රීක වචනේ හැපැඩ්සෝ. ඇද ගනු ලබන්නේ. මෙසේ අපි නිතරම ස්වාමින් වහන්සේ සමග සිටිනවා. දැන් මේක තමයි සිදුවෙන්නේ. මොකද්ද වෙන්නේ? යේසුස් වහන්සේ 3 වෙනි ස්වර්ගයේ ඉඳලා පහළට බහිනවා කියලා තියෙනවා. descend from him පහළට බහිනවා. උන්වහන්සේ විශ්වාස කරගෙන මරුණා වූ අය
මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ ආත්ම තියෙන දෙවියන් යේසුස් වහන්සේත් එක්ක ඒගොල්ලන්ගේ ශරීරය තියෙන පොළවේ. ඒ ආත්ම පොළවට ඇවිල්ලා ශරීර හැදිලා අමරණීය වූ ශරීරය හැදිලා අහසට ඔසව ගන්නවා. ඒකම ජීවත්ව ඉතුරුව ඉන්න අපි ඇසිපිල්ලන් ගහන වේගයෙන් වෙනස් කරනු ලැබ ඒ ආයත් එක්ක එකතු වෙලා යේසුස් වහන්සේව සම්මුඛ වෙන පිණිස වලාකුළු වලින් එහාට. දැන් මොකක් පළවෙනි ස්වර්ගයේ තමයි වලාකුළු තියෙන්නේ. ඒතර වලාකුළු වලින් එහාට කිව්වොත් පළවෙනි ස්වර්ගයෙන් දෙවෙනි ස්වර්ගයට යන්න ඕනේ. ඒතර ඒක නිසා යේසුස් වහන්සේ තුන්වෙනි ඉඳලා දෙකට බයිනවා. අපි මෙතන ඉඳලා එතනට යනවා. උන්වහන්සේව හම්බ වෙනවා. හරි? මොකද උන්වහන්සේ පොළවට ආවොත් අපි වලාකුළු වලින් එහාට ගියොත් මොකද වෙන්නේ? හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ රහස් වීම කියලා කියන්නේ අන්න ඒකයි. රහස් වීම කියලා කියන්නේ උන්වහන්සේ කිසි කෙනෙකුට ලෝකේ ඉන්නට පේන්නේ නැහැ. උන්වහන්සේ අභ්‍යවකාශයට එනවා. උන්වහන්සේගේ ළඟට අපිව ඇදලා ගන්නවා. හරි? ඒක ඇදලා ගන්නවා කියන්නේ ක්ෂණයකින්. හරි? ඇදලා ගන්නවා. ඊට පස්සේ අපි උන්වහන්සේත් එක්ක ඉන්නවා. දැන් මේ ඔසවා ගැනීම ලෝකේ ඉතුරු වෙලා ඉන්න අයට දැනෙන්න යන්නේ අතුරුදහන් වීමක්. ඒ කියන්නේ මුළු ලෝකෙම ඉන්න සෙනග එකපාරට අතුරුදහන් වෙනවා. දැන් මම මේ වෙලාවේ කියන්නම් කුඩා ළමයින් මොන જાතියට මොන ආගමකට අයිති වෙලා හිටියත් අතුරුදහන් වෙනවා. ඒ කියන්නේ යේසුස් වහන්සේ ළඟට යනවා. හරි? ඒතකොට යේසුස් වහන්සේගේ වචනෙට අනුව ජීවත් වෙච්ච අය. ඒක තමයි උන්වහන්සේ තුලම ලාභු අය කියන්නේ. උන්වහන්සේව දැනගෙන මලාවු අය නෙමෙයි. උන්වහන්සේ ගැන හොඳ අවබෝධයක් ලබාගෙන ඉඳලා මැරිච්ච අය නෙමෙයි. උන්වහන්සේ තුල in the Lord. with the Lord එකක් in the Lord කියන්නේ තව එකක්. හරි? ඒතර උන්වහන්සේ තුල මලාවු අය තමයි ඔසව මේ නැගිටින්නේ. ඒ වගේම ජීවත්ව ඉතුරු වෙලා ඉන්නත් උන්වහන්සේ තුල ඉන්න අය ඔසව ගනු ලබනවා. ඒතර ඉතුරු අයට අතුරුදහන් වීමක් වෙනවා. අන්න ඊට පස්සේ කාලයකදී තමයි ඇන්ටික්‍රයිස් කියන පුද්ගලයා හිස ඔසවන්ට යන්නේ. මම එක දෙයක් කියන්නම් මේ වෙලාවේ. ඒ ඇන්ටික්‍රයිස් කියන කෙනා, මතුවෙන කෙනා මේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් බොරුවක් මුළු ලෝකයටම කියන්න යනවා. මේ වෙනකොට අවුරුදු ගාණක් තිස්සේ ඒ බොරුව ඇන්ටික්‍රයිස්ට් මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් මිනිසුන්ගේ මනස ඒකට සූදානම් කරමින් සිටිනවා. ඒ තමයි පිටසක්වල ජීවීන් කියලා කට්ටියක් එනවා කියලා මේ කාලේ අවුරුදු ගානක් තිස්සේ ඉඳන් ලොකු කතා බහක් මාධ්‍ය තුල යනවා. ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම ඒලියන්ස්ලා කියලා. ඒතර ඒලියන්ස්ලා කියලා මේ කියන්නේ ඒලියන්ස්ලා කියලා જાතියක් පිටසක්වල ජීවීන් කියලා જાතියක් බයිබලට අනුව නැහැ. හරි. නමුත් විද්‍යානුකූලව සමහර අය කියනවා ඉන්න පුළුවන් කියලා. හිටියත් NASA ආයතනයේ විද්‍යාඥයන් කියනවා අහන්න ඕන කෙනෙක්ගේ. ඒ අය ඉන්නේ එච්චර දුරින්, ඒ කියන්නේ ආලෝක වර්ෂ light years 100,000 light years වලට වගේ ඒට එහා ඉන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට මේ පොළවට එන්න කොහෙත්ම විදියක් නැහැ. එනවනම් ආලෝකයේ වේගයට හදපු යානයක් හැදුවත් අවුරුදු ලක්ෂයක් විතර යනවා මෙහාට එන්න. හරි? ඒක නිසා impossibility. ඒ නිසා ඒක වෙන්නේ නැහැ. හැබැයි මේ වෙනකොට ගොඩාක් අය මේ කතා කරනවා ඒලියන් concept එකක් ගැන. ඒ ලෑස්ති කරන්නේ අර ඉස්සරහදී අතුරුදහන් වුණාම ඒ නායකයා ලෝකයට ඇවිල්ලා කියන්න යනවා මේ අය පිටසක්වල ජීවීන්ගේ ඔත්තුකාරයෝ, මේ හිටපු අය, ඒගොල්ලෝ මේ කල්ට් එකකට අයිති වෙච්ච කට්ටියක්. ඒගොල්ලෝ ක්‍රිස්තියානි කියලා හිටියට ඒගොල්ලෝ කල්ට් එකක්. ඒගොල්ලෝ මේ අමුතු විදිහට හැසිරුණා. ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලන්ගේ පුරවැසිභාවයේ මේ පොළවේ නෙමෙයි. ඒගොල්ලෝ ස්වර්ගයට ජීවත් වෙච්ච කට්ටිය. ස්වර්ගය කියලා කියන්නේ අභ්‍යවකාශය. ඒ නිසා පිටසක්වල ජීවීන්ගේ ඔත්තුකාරයෝ, ඒ පිටසක්වල ජීවීන් මේ ලෝකය ආක්‍රමණය කරන්න එනවා. අන්න ඒකට ඉස්සල්ලා ඒගොල්ලන්ව අයින් කරා කියලා. ඒ බොරුව මේ වෙනකොටත් කියන්න ඇන්ටික්‍රයිස්ට්ගේ ස්පිරිට් එක ලෑස්ති කරමින් යනවා. ඒ රැප්චර් එක වෙලාවෙදී. රැප්චර් එකෙන් පස්සේ. ත්‍රෝසවා ගැනීම සිදු වෙන්න පුළුවන් කොයි මොහොතක හරි. උන්වහන්සේ කොයි වෙලාවෙ හරි එනවා. හැබැයි එන්න කලින් එක දෙයක් සම්පූර්ණ වෙනවනේ. මොකද්ද? රාජ්‍යයේ මේ සුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වෙනස ප්‍රකාශ කරන්න ඕනේ. අන්න එතකොට තමයි අවසානය එන්නේ. මොකද්ද අවසානය? යුගයේ අවසානය. අනුග්‍රහයේ අවසානය. සබහ කාලයේ අවසානය. ආමෙන්. ඒක තමයි අවසානය. යුගයේ අවසානය. ඊට පස්සේ තමයි ඇන්ටික්‍රයිස්ට් මතුවලා අවුරුදු 7ක ගිවිසුමක් අත්සන් කරලා ඒ අවුරුදු 7 අවසානයේ යේසුස් වහන්සේ ආවිලා උන්වහන්සේගේ රාජ්‍ය පිහිටවන්නේ. අපි ඒ ගැන හෙට ඉඳලා කතා කරන්න යනවා. ආමෙන්. ඉතින් මම හිතනවා ඔයගලන්ට තොරතුරු වගේම
දෙවියන් වහන්සේගේ සැලැස්ම උන්වහන්සේගේ අවසාන කාලයේ ඔබගෙන් බලාපොරොත්තු වෙන දේ ගැන හොඳ අවබෝධයක් එන්න ඇති. මම නැවත ඕගලන්ට සිහි කරලා දෙන්නම්. මගේ ආදරණීය සහෝදර සහෝදරයනි, කොයිම වෙලාවකවත් මම කතා කරන්නේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරයන්ට. දෙවියන් වහන්සේගේ වචනයට අනුව යේසුස් වහන්සේගේ අනට කීකරුව ඉන්න අයට මම මේ කතා කරලා කියන්නේ. බැගෑපත් ඉල්ලීමක්. මොනම හේතුවක් නිසාවත් ඔබගේ අගාපේ ආදරය අහිමි කරගන්න එපා. ඒ ආදරය ඔබෙන් ඈත් වෙන්න දෙන්න එපා. මොන දේ වුණත්, මොන වාතාවරණ තිබුණත්. ආමෙන්. ඒක නැති කරගන්න එපා. right. අවසානයේ දක්වා ස්ථිරව සිටින්න. right. අනිත් කෙනා ඔයාට මොන ප්‍රතිචාර දැක්වත් එයාට ආදරය කරන්න. ඒකයි දෙවියන් වහන්සේගේ ස්වરૂපය. උන්වහන්සේගේ ස්වરૂපයට අපි හැරෙනවා කියන්නේ ඒ ආදරය අප තුළ වර්ධනය වෙන්න ඕන කියන එකයි. ඒ වගේම ලෑස්ති වෙන්න, සූදානම් වෙන්න, යටහත් වෙන්න, උන්වහන්සේට කීකරු වෙන්න. මේ කාලය තුළ, මේ ඔයාට දීලා තියෙන කාලය තුළ සූදානම් වෙන්න. මුළු ලෝකයටම ඔයා සාක්ෂිකාරයෙක් වෙන්න යනවා. ඔයා ලක්ෂ ගණන් වලට කතා කරනව නෙමෙයි. එහෙම කරනවා නම් හොඳයි. හැබැයි ඔයා තුලින් බොහෝ දෙනෙක් යේසුස් වහන්සේව දකින්න යනවා. ඔයාගේ හැසිරීම, ඔයාගේ කතාබහ, ඔයාගේ දේවල් උන්වහන්සේ ඔයාව උසස් තැනකට ගේන්න යනවා අන් අයට පේන විදියට. අන්න ඒ විදියට ඕගලන්ව ස්ථානගත කරලා තියෙනවා. පොසිෂන් කරලා තියෙනවා. හැබැයි මේ ගමන හිතන්න එපා ඔයාව ස්ථානගත කරලා තුන ඔයා නිකන් ලොක්කා වගේ ඇවිදිනවා මෙහෙම කරගෙන අනිත් ඒවා දිහා බලාගෙන ඒක නෙමෙයි මගේ සහෝදරයා සහෝදරි. යේසුස් වහන්සේ කොහොමද මේ පොළොවේ ඇවිද්දේ? යේසුස් වහන්සේ එහෙමද ඇවිද්දේ? නෑ නේද? උන්වහන්සේව කී පාරක් මරන්න ඇව්වද? හරි සිම්පල්. උන්වහන්සේ හරිම සරලයි. උන්වහන්සේ හරිම charm. උන්වහන්සේ මේ පොළවේ ජීවත් වුණේ හරිම සරල විදියට. ආමෙන්. අන්න ඒ දේ උන්වහන්සේ වගේ කරන්න යනවා. ආමෙන්. හොඳයි. මම හිතනවා අපි සූදානම් වෙමු. නේද? යේසුස් වහන්සේගේ ඊමට, උන්වහන්සේගේ රහස් වීමට, උන්වහන්සේව මුහුණට මුහුණ ගැහෙන්න. මම ඒ සම්මුඛ වීමේදී වෙන තව දෙයක් මම හෙට තව කියලා අපි යමු ඉස්සරහට. තව ගොඩක් දේවල් තියෙන නිසා කතා කරන්න. ඒක හෙට දවසේ අපි ආඥා කරලා අපි උන්වහන්සේගෙන් ඉල්ලමු අවංකව. මම හිතනවා ඔබ මේ වචනයත් එක්ක එකඟ වුණා නම් මම හිතනවා ඔබගේ හදවතින්ම එන්න ඕනේ යාඥා ඉල්ලීමක්, ස්වාමිනී මාව සූදානම් කරන්න කියලා. ස්වාමිනී මගේ යම් කිසි අඩුවක් තියෙනවා නම් මගෙන් අයින් කරන්න කියලා. මමත් ඉල්ලනවා. මමත් තාම එතනට යනවා. ආමෙන්. අපි යාඥා කරමු. ස්වාමිනී ආදරණීය දේව පියාණනි, ඔබ වහන්සේට අපි අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී ඔබ වහන්සේ අපි වෙනුවෙන් මෙච්චර පූජාවක් කරලා කුරුසේ මැරිලා ඒ වේදනාව විඳලා සියලු දේ කරලා අපිව ස්වාමිනී නැවත ඔබ වහන්සේ හා සම්බන්ධ කරන්න, ඔබ වහන්සේගේ ස්වරූපයට ගොඩනගන්න, ඒ තුලින් ස්වාමිනී පියාණන් වහන්සේට ලං කරන්න ඔබ වහන්සේ මෙච්චර පූජාවක් කරපු එක ගැන ස්වාමිනී අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී දැන් අපි එකිනෙකා ඔබ වහන්සේ ඉදිරියට ඇවිල්ලා කියනවා ස්වාමිනී අපිව සූදානම් කරන්න. අපිව ගොඩනගන්න ඔබ වහන්සේගේ ස්වරූපයට. යේසුනේ ඔබ වහන්සේගේ සිතම අපිට දෙන්න. ඔබ වහන්සේගේම සිත අප තුළ ඇති කරන්න. ස්වාමිනී ඔබ වහන්සේ හිතපු විදිහට ඔබ වහන්සේගේ තිබුණු ආකල්ප, ඔබ වහන්සේ තුළ තිබුණා වූ යටහත්කම, කීකරුකම, ඒ ස්වභාවය මා තුළ ඇති කරන්න ස්වාමිනී. ඔබ වහන්සේගේ මහිමය, ඒ ආලෝකය අපිට දෙන්න ස්වාමිනී. අපිව වෙනස් කරන්න. අපේ ස්වරූපයෙන් යේසුනේ ඔබ වහන්සේගේ ස්වරූපයට අපිව වෙනස් කරන්න. ස්වාමිනී අපිව සූදානම් කරන්න. අපි ඔක්කොම එක රැලක් විදියට
ඔබ වහන්සේගේ අනුවයන ඔබ වහන්සේගේ පස්සේ එන රැලක් විදිහට මෙන්න ස්වාමිනී අපි ඔබ වහන්සේට යාඥා කරමින් අපි ඉල්ලනවා ස්වාමිනී අපිව වෙනස් කරන්න ඔබ වහන්සේගේ ස්වරූපයට ඇති කරන්න ඔබ වහන්සේගේ ස්වභාවය අප තුළ ඒ තුලින් ඔබ වහන්සේම ගෞරවය ලබන්න ඔබ වහන්සේගේ අවසාන කාලයේ සැලැස්ම මේ දේශය පුරාවත් ඒ වගේම ස්වාමීන් වහන්සේ ස්ථානගත කරලා තියෙන ඒ අය ඉන්න තැන්වලත් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන පිණිස ස්වාමිනී ඔබ වහන්සේගේ අනුග්‍රහය ඔවුන් තුල ක්‍රියා කරන්න. ඒ ග්‍රේස් එක උන්ට දෙන්න කියලා අපි ඉල්ලනවා ස්වාමිනී. ස්වාමිනී අවසානයේ ඔබ වහන්සේව මුහුණට මුහුණ හම්බ වුණාම ඔබ වහන්සේගෙන් යහපත් වචන අහන්න අපිට සලස්වන්න ස්වාමිනී. මෙන්න අපි යටහත් ඔබ වහන්සේ ඉදිරියට එනවා. සියලු ගෞරවය මහිමය ස්වාමිනී ඔබ වහන්සේට විතරක්ම දෙනවා ස්වාමිනී. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ආමෙන්. හොඳයි. මම හිතනවා ඔයගොල්ලෝ දෙවියන් වහන්සේගේ සැලැස්ම යම් කිසි විදිහකින් අවබෝධ කරගන්න ඇති. අපි හෙට දවසෙත් හම්බ වෙමු. හෙට මම වැදගත් කොටසක් ඔයගලන්ට කතා කරන්න යනවා. ලොකු අභිරහසක් ඔයගලන්ට ලිදරව් කරන්න යනවා. ලොකු අභිරහසක් මම හිතන්නේ මගේ සම්මන්ත්‍රණ වලට සහභාගී වෙච්ච අයටත් මේක අලුත් දෙයක් වෙයි. ඊළඟ සෙක්ෂන් ඊළඟ දවසේ නැත්නම් හෙට දවසේ අපි කතා කරන්න යන දේ. හොඳයි. එහෙනම් අපි හෙට හම්බ වෙනකම් සියලු දෙනාට ජේසුස් පිටයි.